ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අලුත්වෙල තෙල්දෙනියේ පදිංචි නන්දා රාජපක්ෂ මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අද්දින්ට 71 වන ජන්මදිනයේ යෙදෙන නන්දා රාජපක්ෂ මැතිණියට සහ ස්වාම පුරුෂයාණන් වන කරුණාසේන මහතාට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා ධර්මාබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. පරලෝසපත් දෙමාපියන් ඇතුළු මියගිය සොහොයුරාට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. දරු තිදෙනා ලේලිවරු මුණුබුරු මිනිබිරියන් සසර බය දැක ධර්ම මාර්ගයට යොමු වීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. දේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් තී කතමේ චත්තාරෝ කෝද ගරු න සද්ධම්ම ගරු මක්ඛ ගරු න සද්ධම්ම ගරු ලාභ ගරු න සද්ධම්ම ගරු සක්කාර ගරු න සද්ධම්ම ගරු තීති. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබත් බලාපොරොත්තු වෙන්න ඕන ඔබේ අවබෝධය තවදුරටත් පුළුල් වෙන එක. තිබෙන අවබෝධයේ යම් යම් අඩලුහුණුතා තිබෙනවා නම් දුර්වලතා තිබෙනවා නම් ඒවා මගාරවාගෙන නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදී දසවස්තුක සම්මාදිට්ඨියටත් දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යමින් නාරී සම්මාදිට්ඨියටත් ජීවිතය තුළපත් වීම. මෙහිදී පාරම්පරිකව ලැබුණ ධර්මදේශනාවල සමහර විට ඒ ධර්මදේශනාවලම මේ ආර්ය සම්මාදිට්ඨිය වසා දැමීම සමග සම්මාදිට්ඨිය තුල උනත් වැරදි අදහස් වැරදි මතිමතාන්තර සමාජගත වෙලා තියෙනවා කියලා තමයි මම කල්පනා කරන්නේ. සමාජයක් වශයෙන් ආපු ගමන් මගේදී මේ වැරදි මතිමතාන්තර අනුගමනය කිරීම තුල ඊළඟ પરම්පරාවත් ඒවා අනුගමනය කරන්නට යාමෙන් වැරද්දෙන් අතමුදවා ගන්නට බැරි තැනකට සමාජයේපත් වේගෙන එනවා කියලා පෙනෙන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙලා තියෙනවා වැරද්ද තේරුම් අරගෙන නිවැරදි දේ අනුගමනය කරන පළමු පිරිස බවට පත් වෙන්න. පළමු පිරිස බවට පත් වුනහම අපි දිස බලා ඉඳලා තමයි ඊළඟ પરම්පරාවක් ඒක නිවැරදි කරලා අනුගමනය නිවැරදි කියලා හිතලා අනුගමනය කරන්න පටන් ගන්නෙ. නමුත් අවාසනාවකට මේ අනුගමනය කරපු ක්‍රියාකාරකම් වල වැරදි දැක්මක් තියෙනවා නේද? ආරි සම්මාදිට්ඨියට අනුකූල නෑ නේද? එහෙම නැත්නම් සද්ධර්මයට අනුකූල නෑ නේද? කියන මේ කාරණේවත් බොහෝ දෙනා දන්නේ නැහැ. තමන් අනුගමනය කරන ප්‍රතිපදාව තුළ මෝඩවීමක් තියෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඔකට මට කියන්න කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ගැමි පරිසරයක අත්තලකිරි අම්මල ආශ්‍රය හැදුන මට විහාරස්ථාන දෙකක ඇසුර ලැබුණ මට ඔවුන්ගේ මේ මුකේ තිබුණ මේ කතාන්තර හරිම උදව් වෙනවා උපකාර වෙනවා. දැන් ඔය හොඳයි කියන වචනේ අහන්න කැමතියි කියලා කියනවානේ. ඒ නිසා උපාසකම්ම කෙනෙක් විහාරස්ථානයට ගිහින් මිදුල අතු ගාන එක එමත් නැත්නම් විහාරමලු විහාරයේ අතු ගාන එක ආදී මේ කාරණා හැමදීම් ආදී කාරණා කරමින් මේ හොඳ අහන්න සෝදානම් වෙලා හිටියයි කියනවානේ.
එතකොට ඒ හොඳ අහන්න සූදානම් වෙච්ච කෙනාට ඊට පස්සේ ඒ හොඳ අහන්න තියෙන කැමැත්ත තුළ අන්ධ වෙන බව තේරෙන්නේ නැහැ. ඒ නිසා කොට්ටේ ගොම ගෑවයි කියලා කියනවානේ. ඒ හොඳ අහන්නලු කොට්ටේ ගොම ගෑවේ. නමුත් කොට්ටේ ගොම ගාලා හරියන්නේ නැහැනේ. කොට්ටේ තියෙන ගොම ගන්න නෙමෙයි. ගොම කියන්නේ Hindu දහමේ පිරිසිදු දෙයක්. අපේ ගැමි සමාජයේ සිමෙන්ති නැත්තම් ටයිල් එන්න පෙර නිවෙස් පිරිසිදු කර ගැනීම සඳහා මේක භාවිතා කරලා තියෙන බව මම ළමා කාලේ දැකලා තියෙනවා. නමුත් ඒක කොට්ටේ පාවිච්චි ගන්න තියෙන දෙයක් නෙවෙයිනේ. නමුත් ඊළඟ පියවරක් වශයෙන් අතුගාගෙන යනකොට කොට්ටෙත් ගෑවට කමක් නැහැ කියලා හිතෙනවා කියන එක තමයි මෝඩ වෙනවා කියලා කියන්නේ. මේ ආමිෂ පූජාවන් වලදී මෝඩ වෙනවා කියන්නේ ඔන්න ඕකයි සීමාව ඉක්මවා යන එක. මේ මෝඩ වෙන එක අනිත් ආගම් වල විවේචනයට ලක් වෙනවා. ඔබ දන්නේ නැති වුණාට. ඒ නිසා අපි මේ මෝඩ නොවි අපි එහෙමයි නෙවෙයි කියලා ක්‍රියාවෙන් පෙන්වන්න ඕන. ගැටලු තියෙන්න පුළුවන්. එක ධර්මදේශනාවකින් දෙකකින් සියලු ගැටලු විසඳෙන්නේ නැහැ. සවන් දීම තුළ තමයි මේ එක එක ගැටලු විසඳීමින් ඉස්සරහට යන්නේ. ධර්මදේශනා කීපයකට සවන් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සාකච්ඡාවකට නැත්තම් ඉතිරි ගැටලු निराකරණය කරගන්න ඉඩ හම්බ වෙන්නේ. කාලේන ධම්ම සවණං ගාලේන ධම්ම සාකච්ඡා කියන එකේ පෙරපසු තියෙන්නේත් ඒක තමයි. ඉතින් අපි මේ කරුණ මුල් කොටගෙන අද ධර්ම දේශනාව පවත්වාගෙන යමු. අංගුත්තර නිකාය නම් වූ ධර්ම ග්‍රන්ථෙහි චතුක්ක නිපාතේ පවතිනවා රෝහිතස්ස කියලා වර්ගයක්. මේකේ තියෙනවා සූත්‍රයක් පඨම කෝද ගරු සූත්‍රය කියලා. මේකෙන් විවරණය කරන සමාජ විවරණය. මේකෙන් විවරණය කරන ඔබේ ආධ්‍යාත්මික විවරණය තේරුම් ගන්න. මේක අතීත කතාවක් එහෙම නෙවෙයි. මම සාමාන්‍යයෙන් පැහැදිලි කරන දෙයක් තියෙනවා මේ සමාජයට. අපි ත්‍රිපිටකය කියවලා ධර්ම දේශනාවන් කියවලා සෝදානම් වෙලා ඒව තමයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ හෝ වැඩ ඉන්න ආරාමයේ ඉඳලා ධර්ම දේශනා සෝදානම් කරගෙන ඉදින් ඒක දේශනා කළේ නැහැ කොහෙවත්. උන්වහන්සේට අවබෝධයක් තිබුණා. අවබෝධය ඒ මොහොතේ ගැලපුවා. ඊට පස්සේ ඒක සූත්‍ර දේශනාවක් වුණේ. ඕනෑම උදාහරණයක් ඕනෑම සිදුවීමක් ඕනෑම දෙයක් මුල් කොටගෙන මේ කරුණ පැහැදිලි කිරීම උන්වහන්සේගේ පූර්ව සූදානමක් නෙවෙයි. අවබෝධය එතෙන්ට ගලපන එකයි කරන්නේ. නමුත් අපි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි පරිහරණය කරනකොට ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා ගුරු කොට ගන්නවා නම් ධර්ම දේශනා කරන්න ඒ දහම් පෙළ පාවිච්චි කරන්න ඕන. එහෙම නැතිවත් අපිට ධර්ම දේශනා කරන්න පුළුවන්. දහම් පෙළ නැතිවත් තේරුම් ගත්තයින් පසුව අපේ ධර්ම දේශනාවල ඔය සූත්‍ර දේශනා දහම් පෙළක් තියෙනවා සමහර ඒවා. එහෙම නැතුවත් කරපු තැන් තිබෙනවා. මෙහි භික්ෂුන් වහන්සේලා අමතන තථාගතයන් වහන්සේ සමස්ත සමාජය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාම කොටස් හතරකට බෙදා දක්වමින් මෙන්න මේ හතර දෙනා මේ ලෝකේ ඉන්නවයි කියලා කියනවා. ඔය චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මින් කියන එක සූත්‍රයක නෙවෙයි තියෙන්නේ. සූත්‍ර දේශනා 10ක 12ක තියෙනවා. චතුක්ක නිපාතේ කියන එකේ. නමුත් මේ එකක් විතරයි අපි අද ගන්නෙ. මේ ආකාරයේ පුද්ගලයෝ හතර දෙනෙක් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා. මේ ධර්ම දේශනාවේදී මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ විද්‍යාමාන වෙන පුද්ගලයෝ සදහම් තේරුම් අරගෙන නිවන සැනසෙන මගට ගියාය කියන එක නෙවෙයි. ඒකට නොයා ජීවිතේ අමාරු වැටෙන પરම්පරාව මේ පෙන්වන්න හදන්නේ පළමුව. දෙවෙනි ධර්ම දේශනාවේදී ඔබට ඉන් ගැලවෙන හැටිත් අහන්න පුළුවන්. මේ ධර්ම දේශනා න්‍යායවල මම පැහැදිලි කරලා තිබෙනවානේ ධර්ම න්‍යාය දෙකක් තියෙනවායි කියලා. ද්විත ධම්ම පරයයක් තියෙනවායි කියලා පෙන්නනවා. තථාගතයන් වහන්සේ වැනි උත්තමයෙක් නැත්නම් උන්වහන්සේගේ සත්‍ය ධර්මයේ දේශනා කරන කෙනෙකුගේ ඇසුර නොලැබූ පුද්ගලයා ජීවිතේ හරි කියලා අනුගමනය කරමින් යන ගමනේ පවතිනා වූ ඔහු නොදකින්නා වූ අනතුරුදායක බව. ඔහු නොදකින්නා වූ ජීවිතේ දුක්ඛදායක බව.
ඒක තනියම තේරුම් ගන්න සමත් වෙන්නේ නැහැ කෙනෙක්. ඒ ඇසුරෙන් තමයි මේ සූත්‍රයේ පළවෙනි කොටස දේශනා කරලා තිබෙන්නේ. කවුද 4 දෙනා කියලා විමසන තථාගත බුදු පියාණන් වහන්සේ එක එක පුද්ගලයාව විවරණය කරනු ලබනවා. පළවෙනි පුද්ගලයා නම් කරනු ලබන්නේ කෝද ගරු න සද්ධම්ම ගරු කියලා. ගරු කියන පදේ අපි සිංහලෙන් පාවිච්චි කරනවා. ගරු ඇමතිතුමා කියන ගරු සභාපතිතුමා කියන්නේ. නමුත් මෙතන මේ කෝද ගරු කියන එකේ තේරුම ක්‍රෝධයට ගරු කරනවා කියනවා වෙන්න බෑ. ඒ නිසා පාලි භාෂාවේ මේ ගරු පදේ තියෙන දන හොයා ගන්න වෙනවා. එතකොට තියෙනවා කාලාම සූත්‍රයේ මා සමනෝ නො ගරුති කියලා පදයක්. කාලාම සූත්‍රයේ පෙන්වන්නේ පිළි නොගත යුතු මූලධර්ම 10ක්. මෙහෙම කිව්වයි කියලා පිළිගන්න එපයි කියලා. මා පදයෙන් කියන්නේ නොපිළිගනිව් කියන එක. පිළිගන්න කියන එක. සමනෝ කියන එකේ තේරුම ශ්‍රමණයා කියන එක. නෝ කියන්නේ අපගේ කියන එක. ගරුති කියන්නේ ගුරුවරයා. ගරු පදේ එතකොට ගුරු කියන අර්ථයට ඇවිදින් තියෙනවා. ඒක කියන්නේ මම ඔය ගත්තේ. ගුරු කොට ගන්නවා. ජීවත් වීමේදී ඔහු යම්කිසි ක්‍රියාමාර්ගයක් ගුරු කොට ගන්නවා. එතකොට සම්පූර්ණයෙන්ම මේ පෘථග්ජන සමාජයේ ගුරු කොට ගන්න පැත්තක් අවස්ථා 4ක් වශයෙන් තමයි තථාගතයන් වහන්සේ මේ පෙන්වනු ලබන්නේ. මේ චරිත ලක්ෂණ 4 දෙනෙක් ගාව තියෙන්නත් පුළුවන්, එක්කෙනා තුල තියෙන්නත් පුළුවන්. එතකොට පුද්ගලයා කියන්නේ ශරීරය වුණාට ඒ මොහොතේදී පුද්ගලයා කියන්නේ මේ චරිත ලක්ෂණේ බව තේරුම් ගන්න ඕන. ඒ චරිත ලක්ෂණය විසින් පුද්ගලයාගේ කය වචන සිත බනවා. එතකොට ඒ කාරණේ නිසා යටපත් වෙන්නේ කුමක්ද කියන එකත් පැහැදිලි කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ක්‍රෝධ කියන වචනේ ක්‍රෝධ කියන තැනට තමයි පාවිච්චි කරන්නේ. මම නම් ඕක අකමැත්ත, අමනාපය, නුරුස්නා බව, තරහව, ක්‍රෝධය, වෛරය දක්වා එහාට ගෙනියනවා. විවිධ මට්ටම්. ජීවත් වීමේදී යම්කිසි ගැටලුවක් විසඳා ගැනීම සඳහා ක්‍රෝධය කියන මේ පහත් හැඟීම, මායයට අයිති මේ පහත් හැඟීම යමෙක් ගුරු කොට ගන්නවා නම් ඔහු ළඟ ඒ මොහොතෙහි සද්ධර්මේ නම් මොදය ගුරු කොට ගැනීමක් නැහැ. ඒක ඈත් වෙනවායි කියලා පෙන්නනවා. සාමාන්‍යයෙන් ධර්මයේ විග්‍රහ කරනකොට චරිත ලෝභ දේශ මොහ කියලා රාග චරිත, දෝෂ චරිත, මොහ චරිත කියලා මෙහෙම චරිත විග්‍රහ කරනු ලබනවා. සද්දා බුද්ධි විතර්ක කියලා. ඒකෙන් පෙන්වන්නේ ඒ ගති ලක්ෂණේ ප්‍රබලව තියෙනවායි කියන එක. එතකොට මේ සමාජය තුල බැලුවොත් සැමියා සහ බිරිඳ අතර, සහෝදර සහෝදරියන් අතර, නැත්තම් වැටවල් දෙකකින් දෙපැත්තේ ඉන්න පිරිස් අතර, දේශපාලන පක්ෂ දෙකක අය අතර, සංවිධාන දෙකක් අතර, අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ, අපි දකින වර්තමානයේ හෝ දුටුවව අතීතයේ හෝ යම් කිසි ප්‍රශ්නයක් ඉස්මතු වුණාම මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා කුමක්ද සමාජයේ භාවිතා කරන්නේ? මම නම් දකින්නේ අනුම් පද කියා ගන්න, ගහ ගන්න, බැන ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න න්‍යායක්. ඒක ඉතින් මට මතක 1965 විතර ඉඳලා දේශපාලන න්‍යාය තුළ තට්ටු මාරු වෙනකොට පරාජිතයන් පෙළීම සඳහා මේ ක්‍රෝධ ගරු කියන න්‍යායමය පාවිච්චි කළ බව අපට හොඳට මතකයි. වර්තමානයේ නම් තරමක් දුරට සම්පූර්ණ නැති වුණත් තරමක් දුරට මේන් බැහැර වී තිබෙන බව පෙනෙනවා.
ඒ නීති තද නිසා හෝ මොකක් හෝ වෙනස්කමක් නිසා. තවදුරටත් ඒක එහෙම වෙන්න ඕන ඉස්සරහට. මොකද අපට ජාත්‍යන්තරය තුල හොඳ සහතිකයක් ලැබෙන්නේ අපේ මේ සුනක චර්යාවන් ප්‍රදර්ශනය කරන තාක්කල්. මනුස්ස චර්යාවන් ප්‍රදර්ශනය කරන පිරිසක් බවට පත් වෙන්න ඕන අපි. සුනක චර්යාවන් කියලා කිව්වම කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. කෑම එකක් හරි මස් කට්ටක් හරි දීලා ඒක විසඳ ගන්න කියලා සුනකින්ද කිව්වහම ඔයා ඔය කෑල්ල ගන්න මම මේ කෑල්ල ගන්නම් කියලා කෑලි වලට බෙදාගෙන කන්න තරම් නුවණක් උන්ට නැහෙනේ. පළමුව උන් කා ගන්නවා. කාගෙන මැරුණාම නැත්තම් පරාජය වුණාම අන්තිමයට ඉතුරු වෙනවා. එතකොට ප්‍රශ්නයක් විසඳා ගන්න කාගන්න එක සුනක චර්යාවක්. අන්න ඒකයි මම කිව්වේ. මේ සමාජයේ තිස්ස බැලුවාමත් යම් ප්‍රශ්න විසඳා ගන්න සුනක චර්යාව පාවිච්චි කරන්නේ නැද්ද? ලැජ්ජා වෙන්න ඕන කාරණා මේ. මනුස්ස කියන වචනයට පවා නින්දාවක් මේවා. නමුත් සද්ධර්මයේ නොදන්නා සමාජයේ මේක තමයි උපක්‍රම විදිහට භාවිතා කළේ. මතක තබා ගන්න. බුදුන් වහන්සේ මේ හැඟීම පෙන්වනු ලබන්නේ හොඳ එකක් විදිහට නෙමෙයි. මාර හමුදාව විදිහට පෙන්වනු ලබන්නේ. එහෙම නැත්නම් මිනිස්සුගේ චිත්තාම්භ්‍යන්තරේ වැඩෙන්නා වූ අන්තරා මලා අන්තරා සපත්තා අන්තරා පච්චත්තික අන්තරා වදකා විදිහට පස්කොළු විදිහට පෙන්වනවා. ඇතුළත පවතිනා වූ මලකඩයක් වදකෙක් පසමිතුරෙක් කරදරකාරයෙක් විදිහට තමයි පෙන්වන්නේ. ඒකක්වත් හොඳ නෑ. එබැවින් ජීවත් වෙන්න යාමේදී අපට දුක් ගෙන දෙන්නා වූ කරදර ගෙන දෙන්නා වූ චරිත ලක්ෂණයක් අපි චිත්තාභ්‍යන්තරේ වගා කරගෙනයි ඉන්නේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ඕනෑම කෙනෙක්. අසුරු ගසන සැනකින් මේ දුෂ්ට ලක්ෂණය අපේ මතුවෙනවා. ඒ පදනම් කොටගෙන තමයි අපි ඊට පස්සේ කාය වචන පාවිච්චි කරන්නට යන්නේ. අන්නේ විදිහට යම්කිසි ගැටලුවක් විසඳා ගැනීම සඳහා ක්‍රෝධය ගුරු කොට ගන්නවා නම් ඔහුට කියනවා ක්‍රෝධගරු න සද්ධම්ම ගරු කියලා. එතෙන්ට සද්ධර්මයේ කිට්ටු වෙන්නවත් නැහැ. අක්කෝදේන ජිනේ කෝදං බුදුන් වහන්සේ වදාරන්නේ ජය ගන්න ඕන නම් ක්‍රෝධය ක්‍රෝධ නොකිරීමෙන් ජය ගන්න කියලා. නමුත් බුදුබණ තේරුම් අරගෙන ඔය අනිත් පැත්තට නැත්තම් අපි කතා කරන පටිසෝතගාමීත්වයට බහිනතුරු මේක පාවිච්චි කරන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. අසුරු ගසන සැනකින් මෙතෙන්ටපත් වෙනවා. අන්න අපි ක්ලේශ ධර්මයන්ට වසඟ වෙනවා. මේ මොහොතේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ මට කේන්ති ආවා කියන වචන නෙවෙයි හරියන්නේ. ක්‍රෝධය මම බවට පත් වුණා කියලා අලුතෙන් තේරුම් ගන්න. මම කියන පදයට ශරීරය හඳුන්වන්නේ නැහැ බුදුදහමේ. සමාජයේ මම කියන පදයට ශරීරය හඳුන්වුවාට ත්‍රිපිටකයේ මම හඳුන්වනු ලබන්නේ රූප වේදනා සංඥා සංකාර පහට යමක් එනවාද එන දේ මම මගේ ආත්මකට ගන්නවායි කියලා. එහෙනම් මේ අපි කතා කරන මොහොතට එන්නේ ක්‍රෝධය. ඒක ඇසෙන් ආව වෙන්න පුළුවන්, කනෙන් ආව වෙන්න පුළුවන්, නාසයෙන් ආව වෙන්න යම් කිසි පස්දරෙන් ආපු කාරණයක් නිසා. එතකොට ඔහු බඳු පුද්ගලයෙකුට ක්‍රෝධය මගේ, ක්‍රෝධය මම, ක්‍රෝධය මගේ ආත්ම. එතකොට ඔහු ආත්මාර්ථකාමීෙක්. තව ලස්සන වචනයක් පේනවා ඕකේ. දුට්ඨෝ අත්තං ජානාති දුට්ඨෝ ධම්මං නපස්සති. මේ දුට්ඨ කියන වචනෙන් පෙන්වන්නේ ඔය ක්‍රෝධ කියන වචනේ තමයි. ඒ හැඟීමෙන් මොසපත් වුනහම අර්ථයක් දකින්නේ නැහැ, ධර්මයේ පේන්නේ නැහැ. අන්දන්තමං තදා හෝති. ඒ පුද්ගලයා අන්ධයෙක් බවට පත් වෙනවා. දැස් අන්ධයෙක් නෙමෙයි, අර හරි වැරද්ද නොපෙනෙන අන්ධයා. යං දෝසං සහතේ නරං. යම් කිසි පුද්ගලයෙක් මේ ද්වේෂයෙන් මොසපත් වුනහම ඔහු අන්ධයෙක්. මේ අන්ධ භාවය නෙවෙයිද මේ සමාජයේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. වතර 5න් 5ට 7න් 4 දේශපාලන මාරුවේ හරි
එහෙමත් නැත්නම් වවුල් ජීවිතය තුළ හරි තව ජීවිත තුළ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා. එකට එක කරන්ට යාම තුළ මේ පුද්ගලයා පෘථග්ජනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒකේ පෞකාර පෘථග්ජනෙක් වෙන්නත් පුළුවන්, පින්කාර පෘථග්ජනෙක් වෙන්නත් පුළුවන්. මේ දෙදෙනාටම පව් වලට විපාක වෙනවා, පින් වලට විපාක වෙනම තියෙන අතර මේ ක්‍රෝධගරුත්වය පාලනය කරගන්න අවශ්‍ය සද්ධර්මයේ නැහැ. ඔන්න පළවෙනි චරිතය. ක්‍රෝධගරු සද්ධම්මගරු. ඊළඟට තව එකක් තියෙනවා. දැන් ඔබ ළඟ මේක ළමා කාලේ ඉඳලා ඔබ මෙතෙක් කල් ආපු ජීවන ගමනක නම් ඇවිදින් ඉන්නේ. ළමා කාලයේ සිට සිරුර වැඩෙන්නා වගේම මේ බුදුදහමෙන් පැහැදිලි කරවදාරන්නා වූ මේ ක්‍රෝධ නොකිරීම සඳහා සතිමත් වීම භාවිතා කරන්නට දන්නේ නැත්නම් මේක වැඩි දියුණු වෙනවා ටික ටික. භාවිතා බහුලීකතෝ වෙන්නේ ওই පැත්ත. බුදුන් වහන්සේ භාවිතෝ බහුලීකතෝ කිව්වේ ඕකට නන් නෙවෙයි. නමුත් අපි භාවිතව බොහෝ කොට භාවිතා කරන්නේ මේ පැත්ත. එතකොට අපිට ගැටලුවක් විසඳා ගැනීම සඳහා සමාජීය ක්‍රියාකාරකම් තුළ පේනවා මේ ක්‍රෝධයේ ගුරුවරයෙකුට ගන්නවායි කියන. ක්‍රෝධයට ගරු කරනවා කියනට වඩා මට පේන්නේ ගුරු කොට ගන්නවායි කියන එක. දෙවෙනි එකට අපි යනවා. මේ හතරම ආපහු මම විග්‍රහ කරනවා ලැබෙන කාලයට අනුව මේ ඇතුළත ස්වභාවය. මේ හතරෙන් තමයි මේ සූත්‍ර දේශනාව ගන්න. නැත්තම් වෙනත් වචන වලින් ගන්න බැරි කමකුත් නැහැ. දෙවෙනි එක මක්ඛ ගරු න සද්ධම්ම ගරු. මක්ඛ කියන වචනේ අපි ගන්න ඕනේ සාරම්භ තම්හ මදමාන පමාද මක්ඛා කියලා තියෙනවා. ඔය පාලි වල සඳහන් යම් යම් ගාථාවල් තියෙන අපිට පාඩම් තියෙන. ඔබ මේක පාවිච්චි කරන්නේ ಗುಣ මක්කු කියන අර්ථයෙන්. ಗುಣ මකන. ගලගුණ නොසලකන. සාමාන්‍යයෙන් දරුවන්ට පවා උගන්වනවා තථාගතයන් වහන්සේ කළගුණ සලකන්න පටන් ගත්තයි කියලා බෝධිය දිහා බලන් ඉඳලා. සම්මත වශයෙන් ගත්තාම මේක අපි ඇත්ත කියලා පිළිගනිමු. බෝධිය කියන්නේ බෝගහ කියලයි උන්වහන්සේ බලන් හිටියයි කියලා අපි පිළිගනිමු එහෙම. නැත්තම් බෝධිය කියන්නේ අවබෝධයට. සම්මා සම්බෝධිය කියන්නේ ගහකට නෙවෙයිනේ. නමුත් ඒව තේරුම් ගන්න ඉස්සර වෙලා සම්මත මට්ටමේදී එහෙම දරුවන්ට උගන්වන්නත් ඕනේ. එතකොට මේ සමාජයේ මනුස්සකමක් තමයි දරුවන් හැදුවහම ඒ හැදූ දරුවන් මව්පියන් ආපහු සත්කාර සම්මාන කරන්න කළගුණ සලකන්න බලා ගන්න කාලයක් එනවා. ගුරුවරු ශිෂ්‍යයන් හැදුවහම ආදරයෙන් ඔවුන් පිටිපස ගියේ නැති වුණාට හමු වුණාම යම්කිසි ආකාරයක ඒ ගෞරව ස්වභාවය දක්වන්නට අවශ්‍යයි කියලා මානසික ධර්මයන් වල උගන්වනවා. නමුත් මේ ක්‍රෝධගරු වුණාම එහෙම නැත්නම් මේ ගුණමක ගතිය ආපුවාම ඔවුන්ට ಗುಣ පෙනෙන්නේ නැහැ. පෙර ಗುಣ පෙනෙන්නේ නැහැ. ඔහුගේ දැන් පවතිනා වූ දුෂ්චරිතවත් බව ඊට වඩා ඉස්මතු වෙනවා. එතකොට එහෙමනම් යම්කිසි පුද්ගලයෙකුට ගුණමකුකම આવොත් ඒ ගුණමකුකමේදී මම බවට පත් වෙන්නේ ශරීරය නෙමේ ගුණමකු ගති ලක්ෂණය. ඒ ගුණමකු ගති ලක්ෂණයේදී ඊට පස්සේ මොකද වෙන්නේ? එහා සමග එතනින් ඉවත්තට යන චරිත ලක්ෂණය තමයි සද්ධම්ම ගුරු කොට ගන්නෑ. සද්ධර්ම නම් වූ දේ ගුරු කොට ගන්න ඔහුට තේරෙන්නේ නැහැ. මේ පෙන්වන්නේ මිනිස් සමාජයේ පවතින දුර්වලකම් ටිකක්. මේ පුද්ගලයෝ හතර දෙනා තුලින් පෙන්වන්න උත්සාහ කරන්නේ මිනිස් සමාජයේ පවතිනා වූ දුර්වලකම් ටිකක්. මේ දුර්වලකම් තමන් ළඟ තියෙනවද කියලා තේරුම් ගන්න වෙනවා. එකක් හෝ දෙකක් හෝ තුනම හෝ හතරම. ඊට පස්සේ අපි මේ පිළිබඳ විග්‍රහකයේ දෙමු. මේක දෙවෙනි කොටසෙදී මේක අනිත් පැත්ත හැරෙනවා මේ සූත්‍රය. එතකොට තමයි අපට අවශ්‍ය කාරණාව තේරුම් ගන්න හම්බ වෙන්නේ. තුන්වෙනි කාරණයකටත් අපි යනවා. ලාභ ගරු න සද්ධම්ම ගරු. ලාභ කියන වචනය කොහොමද භාවිතා වෙන්නේ කියලා කල්පනා කරන්න ඕන. සාමාන්‍යයෙන් වෙළඳාමකදී නම් බෑවූ මුදල් ප්‍රමාණය නැත්තම්
පිරිවැය කියන වියදම. වියදමක් යම්කිසි කටයුත්තකට යනවා. ආදායමක් එන්න නම් ඊට වඩා වැඩි මුදලක් අපි ලබා ගන්න ඕන. ජීවත් වෙන්නේ මේ වියදමෙන් නෙමෙයි අර ලැබෙන ආදායමෙන්. ඒ නිසා ලාභ අවශ්‍ය වෙනවා. නමුත් මෙතන ඔය අර්ථයට වඩා මේක කතා කරන්නේ මේ ලාභ කියන එකේ තේරුම දැන් ඔය භික්ෂුන් වහන්සේලාටත් ආනන්ද හාමුදුරන්ගේ ආශ්‍රය මහත් වූ ලාභයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා තිබෙනවා. එතකොට මහත් වූ ලාභයක් කියලා ලැබෙනවයි කියන එක පිළිබඳව. නමුත් සූත්‍ර දේශනාවල වදාහරනවා ඔය ඉස්සරහ වචන දෙකත් එක්කලාම ලාභ කීර්ති ප්‍රශංසා දරුණුය කියලා. ලැබීම් වලට මුල් තැන ගෙන්න ගියාම සද්ධර්මයේ අතුරුදහන් වෙනවයි කියලා පෙන්වලා තිබෙනවා. සාමාන්‍යයෙන් ධම්මදායාද සූත්‍රයක පැහැදිලි කරන්නේ ධම්මදායාදෝ මේ භික්ඛවේ භවත මහණනි මේ ධර්මයට හිමිකම් කියන්නේ මා ආමිස දායාදෝ. අර මා කියන්නේ ආයතර නොගන්නව කියන එක. ආමිස දායාදර නෙවෙයි කියන එක. නමුත් පෘථග්ජන සමාජයේ බුදුරජාණන් වහන්සේගේ නමින් ධර්මයට මුල් තැන දෙනවට වඩා මේ ප්‍රතිලාභ සඳහා මුල් තැන දෙනු ලබනවා. වර්තමාන සමාජය තුළ දකින්න ලැබෙන කාරණයක් මේක. මේ ලංකාව පුරා ඇවිදලා බැලුවොත් එහෙම කොතනකවත් වැඩ ඉවරුනේ විහාරස්ථානයක් හොයාගන්න බෑ. හැමදාම හදන්න දේවල් තියෙනවා. විහාරස්ථානයේ නටබුන් වෙන්න දෙන්න නරකයි, රැක් ගන්න ඕන, අලුත් වැඩියා කර ගන්න ඕන. ඒක වැරදි කියනවා නෙවෙයි මම මේ. ඒ සංකේත වස්තු තුන අපි එහෙමයි කතා කරන්න ඕන. ශාරීරික පාරිභෝගික උද්දේශික සංකේත වස්තු තුන පාරම්පරිකව අපේ විහාරස්ථානයක රැකිලා පවතින්නටත් ඕන. නමුත් මේ ශාරීරික චෛත්‍යද පාරිභෝගික චෛත්‍යද උද්දේශික චෛත්‍යද ඔබට ධර්ම දේශනා කළේ නෑ. වැඳුම් පිදුම් කීමට පූජනීයත්වයටපත් වෙන්න මේවා තියෙනවා වරුණාම ඒවා පූජනීයත්වයටපත් උනේ සද්ධර්මය නිසා. සද්ධර්මයේ දේශනා කරන්නේ භික්ෂුව. මේවා උදව්වෙන් සද්ධර්මයේ ප්‍රයෝජන ගන්නට යාම වෙනුවට මේවා වැඳුම් පිදුම් කරන්නට යාම තුළ පහළ මට්ටමක් හැදෙනවා. ප්‍රතිපත්ති පූජාව වෙනුවට ආමිස පූජාව මුල් තැන දෙනවා වෙනවා. එතකොට ආයෙත් අර මොකද වෙන්නේ? අර බුදුන් වහන්සේ වදාළ ධම්ම දායාදේ වෙනුවට ආමිස දායාදයට තමයි හිමිකම් කියන්නේ. බැලුවම ලාභගරු. මේක තව ටිකක් පැහැදිලි කරන්න ඕන විදිහක් තියෙනවා. අපි දන්නේ නැති වුණාට මේ බුදු සමයේ බොහෝ විට වාණිජකරණය වෙලා තියෙන්නේ. අප දන්නේ නැති වුණාට අපේ ක්‍රියාකාරකම් දෙස ලෝකේ ඉන්න අනිත් ආගමිකයන් බලන් ඉන්නවා. බලන් ඉඳලා අපේ නොදන්නකම නිසා අපිව විවේචනයට ලක් කරනවා. වෙන මේවා තේරුම් ගන්න ඕන. දැන් ඔය දේවවාදී ආගම්වල දෙවියන් කියන්නේ පුද්ගලයෙක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒ නිසා උන් දෙවියන්ට රූප තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ. නමුත් සමාජයේ විශේෂයෙන් ඉන්දියානු සමාජයේ අපේ බුදුදහම දෙවියන්ට යට වුණාන් පස්සේ දෙවියන්ගේ රූපත් අඳිනවා. නැත්නම් රූප අඹලක් තිබෙනවා. එතකොට දෙවියන් කියන වචනේ ඇහැට දැක්කේ නැති කල්පිත ප්‍රමාණයක් පිරිසක් සම්බන්ධයෙන් හදපු රූප. බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියෙක් නෙවෙයි, නොපෙනෙන කෙනෙක් නෙවෙයි. මිනිස්සෙක්. මේ මිනිස්සයා උත්තරීතරටපත් වෙලා වැඳුම් පිදුම් ලබන්න බලාපොරොත්තු වෙන්නේ දේශනාවක් කළා යරුණාම. මුල් වසර 300ක තුළ උන්වහන්සේ වෙනුවෙන් රූප මොකක්වත් තිබුණේ නැහැ. ඒක බුදු සමයේ පසු කාලේ නැති වුණා වූ කලාවක්. ප්‍රතිමා කලාවක් ඒක. නමුත් අපිත් අරගොඩට දානවා අපි මේ බුද්ධ ප්‍රතිමා හදාගෙන ඒවා වඳිනවායි කියලා. අපිත් රූප අඳින්නම් බවට පත් කරලා තියෙනවා. නෑ. ඒක තේරුම් කරලා දෙන්න අපි මොකද කරන්න ඕනේ එහෙනම්? අපි සද්ධර්ම ගරු වෙන්න වෙනවා.
ප්‍රතිමාවට වැන්දයි කියලා පින් සිද්ධ වෙනවා ඊට එහා දෙයක් දෙන්නේ නැහනේ. ඒක කලා ශිල්පයක්. ඒක ප්‍රාථමික අවධියක්. පාසල් යන්න පෙර උසස් පෙළට යන්න පෙර පූර්ව ළමාවිය සංවර්ධනය පුංචි දරුවට අවශ්‍යයි. ඒ අර ලොකු දේ තේරුම් ගන්නට අවබෝධයක් නැති නිසා. ප්‍රතිපත්ති පූජාවට යන්න අවබෝධයක් නැත්නම් ආමිස පූජාවේ හිටියට කමක් නැහැ. නමුත් ඒක ප්‍රාථමික අවධියක්. මතක තබා ගන්න. එතකොට මෙතන තේරුම් ගන්න ඕන කාරණාව අපි පෙන්වන්නට ඕන අපි මේ ප්‍රතිමාවකට වඳිනවා නෙවෙයි. අපි මේ මනුෂ්‍ය පුත්‍රයෙක් හිටියා තථාගත ගෞතම කියලා. උන්වහන්සේගේ ස්වභාවයේ කලා ශිල්පීන් සකස් කරාට පස්සේ අපි මතක් කරගන්න උදව් කරගන්න ඕනම අපි ප්‍රතිපත්ති පූජාවන් බුදුන් පිළිමේදී බුදුන් කියන්නේ පුද්ගලයෙක් හරි ශරීරයක් හරිත් නෙවෙයි ප්‍රතිමාවකුත් නෙවෙයි ඊට වඩා ගැඹුරු දහමක්. නමුත් අනිත් අය හිතන්නේ එහෙමයි. මෑත සමාජයේ තරඟයක් නෙමේක. වඩාත් ලොකු වඩාත් උස වඩාත් පළල ප්‍රතිමා හදන්න. බුද්ධ ප්‍රතිමා පැත්තකින් තියන්න දැන් ඊට පස්සේ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාත් හදන්න පටන් අරන්. වෙන දෙයක්ද? පොළොන්නරු අනුරාධපුරේ විනාශ වෙලා කැලිලා ගියා. දැන් ඒව තියෙන නටමුල්. තවද අවුරුදු 1.18ක් කාලෙට මේ හදන මොකක්වත් තියේවිද? බුදු වෙනවා නම් කෙනෙක්ගේ රූප ස්වභාවය ඔහුගේ එතුමන්ගේ පාරමිතාවට අනුව සකස් වෙන්න ඕන. අපිට හදන්න බෑ අද. දැන් මේ මෙහෙම ගියාපම අපි හදන රූපෙට අනුව සකස් වෙන්න වෙයි මෛත්‍රී බෝධිසත්වය. අර මිනිස්සයා නිවැරදි කාර්යය වෙන්න මොකක් හරි. අන්න ඒ වගේ වැඩක් නෙමෙයි කරන්නේ. ඒ නිසා මේ අපි මොඩ වෙන හැටි මේ පෙන්වන්නේ. මම කියන්නේ ලාභගරු කියන වචනේ යටතේදී. ඒ නිසා මේ සමාජයේ ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි ඕන කෙනෙක් මේ ධර්මයේ මුල් කොටගෙන ධර්මයෙන් ලබන්න තිබෙන දායාදය ලබන්නේ නැතුව ඒ ධර්මයේ සහ උන්වහන්සේ දේශිත දේවල් ප්‍රතිලාභ සඳහා යොදා ගන්න ගියාපුවාම ඔවුන් ධර්මයෙන් ඈතට යනවා. සද්ධර්ම ගුරු කොට ගන්න බැරි වෙනවා උන්ට. මේ තවත් එක පෘථග්ජන ලක්ෂණයක් පැහැදිලි කරලා දාලේ. තවත් ටිකක් එහාට යන්න. ඊළඟ එක. ලාභ වලට එහා පැත්තේ තියෙන සත්කාර කියලානේ. දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා දේවදත්ත ලාභ සත්කාර වලින් පිරිහුණයි කියලා. අනිත්‍යරිතකයන් ලාභ සත්කාර වලින් පිරිහෙනවයි කියලා. ධර්ම දේශනා කරන්නට යාම තුළ ජනප්‍රිය වීම තුළ මේ ලාභ සත්කාරත් හම් වෙනවා තමයි. නමුත් ධර්මයේ අතහැරලා ලාභ සත්කාර වලට ගියාපුවම ඉවරයි ඒක. ධර්මයේ මූලික වෙන්න ඕන අර දේවල් සාමාන්‍ය දේවල් වෙන්න වෙනවා. නමුත් මේ පෘථග්ජන භාවය තුළ ඒක නෙමෙයි වෙන්නේ. මම උදාහරණයක් කියන්නම්කෝ මෙන්න මේ වගේ. කිසියම් තැනක යම් කිසි පුද්ගලයෙක් ඔහුට මේ තියෙන தત્ත්වය දන්නේ නැතුව අනාවැකී කීමේ හැකියාවක් ලබාලා තිබෙනවා. ඒක සමහර විට පෙරපුරුද්දක් වෙන්න පුළුවනි. කෙලෙස් යටපත් වීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවනි. එහෙම පැත්තක් තිබෙනවා. ඔය ආදේශනා පෙළහර කියන පැත්තේ. එතකොට ඔහු ළඟට ඔහුගේ උදව්වෙන් මේ අනාවැකී කියවා ගන්නට පිරිස් එන්න ගන්නවා. ඒ පිරිස් එන්න ගත්තාම ඔහුට මොකද වෙන්නේ? එන්න ගරු කිරීම වැඩි වෙනවා, ලාභ සත්කාර වැඩි වෙනවා. ඔහු මේක තදට ගත්තොත් මමත් මෙහෙම පුද්ගලයෙක් කියලා ටිකක් කල් යනකොට මේ හැකියාවට නැති වෙනවා. මොකද ලෞකිකව ලැබෙන ශක්තියින් සියල්ල හිටින්නේ නැහැ. එතකොට ඔහු ලාභයට ගිජු වෙනකොට අර හැකියාව නැති වෙනවා. දැන් ඊට පස්සේ බොරු කියන්න පටන් ගන්නවා. මේ රටේ බොහෝ තැන්වල එහෙම අනාවැකී ගියානගෙන පිරිස්සට ඊට පස්සේ කියන්න බැරුව යන්නේ මේ ලාභයට ගිජු වීම තුළ. බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් වශයෙන් හරි ඔබ වශයෙන් හරි මේ ඒ පැත්තට බර තැබුවොත් ඒ පැත්ත යටින් ඒ පැත්ත ගැන සැලකිලිමත් වුණොත් එහෙම ඔබෙන් ඈතට යනවා සද්ධර්මය. ඒ නිසා මතක තියාගන්න ඒකත්. බුදුන් වහන්සේ මේ පෘථග්ජන සමාජය තුළ මේ සද්ධර්ම ගරු වෙනුවට මේ ගරු තමා තියෙනවයි කියලා පෙන්වන්නේ. ලාභ ගරු. ඊළඟට අනිත් එක සත්කාර ගරු නොසද්න සද්ධම්ම ගරු. සත්කාර සම්මාන එකත් එහෙමයි. සත්කාර සම්මාන ලැබෙන්න පුළුවන්. බාර ගන්න අවශ්‍ය නැහැ. නමුත් සද්ධර්මයේ පැත්තකින් තියලා යම් යම් පැතිර සත්කාර සම්මානම හොයාන යාමක් තියෙනවා.
මේ ක්‍රෝධගරු, මක්කගරු, ලාභගරු, සත්කාරගරු කියන චරිත ලක්ෂණ එකක් හෝ හතරම කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. මේ පෘථග්ජන ලක්ෂණයක්. මේ චරිත ලක්ෂණ හතරම පෙන්වන්නේ ක්‍රෝධයේදී ඔහුගේ මම බවට පත් වෙන්නේ ක්‍රෝධය. ඒ වගේම මක්ඛයේදී මම බවට පත් වෙන්නේ මක්ඛේ නැත්තම් ගුණමතු බව. ලාභයේදී ඔහු මමත්වෙන් ගන්නේ ලාභය. සත්කාරයේදී මමත්වෙන් ගන්නේ සත්කාරය. මමත්වෙන් ගැනීම කියන එක තමයි මේ පෙන්වන්නේ. මේ මමත්වෙන් ගැනීමේ තියෙන හානිය මොකද්ද? ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට මට කියන්න සිද්ධ වෙන්නේ ඔබ අර මතක් කළ සක්කාය කියන පදේ මෙතෙන්ට යොදන්න වෙනවා. සක්කාය දිට්ඨි. සක්කාය කියන්නේ මේකයි කියලා උගන්වනවා පාලි පොත්පත් පවා. අකාර්ය ආදී පවා. නමුත් සක්කාය කියන පදේ ත්‍රිපිටකයේ යොදලා තිබෙන්නේ ඔබේ කයට නෙවෙයි. ඔබ ජීවත් වෙන්න ගියාම මේ මම කතා කරපු චරිත ලක්ෂණ හතර ඇතුළු තවත් විවිධ චරිත ලක්ෂණ හොඳ පැති චරිත ලක්ෂණක් තියෙනවානේ අපි මෙතන කතා නොකළ වුණාට. මේවා ඒ මොහොතේ උපදවා ගන්නවා. ඒ උපදවා ගන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින්. ඇහෙන් නම් අපි මේවට රූප කියනවා. කනෙන් නම් ශබ්ද කියනවා. ගන්ධ රස පොට්ටබ්බ කියනවා. බාහිර ද්‍රව්‍ය උදව්වෙන් උපදවා ගන්න අරමුණ වලට. අනිත්වා මනෝද්වාරික අරමුණ ඒවා ලෝභ දේශ මොහ ලාභ ඕන දෙයක් ගත්තාම මනෝද්වාරික අරමුණු බාහිර ද්‍රව්‍ය නැති වුණාට සිතින් පහළ වෙනවා. එතකොට අපට සක්කාය පහළ වෙන්න මේ ජීවත් වෙනකොට ස්ථාන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, සිත. සක්කාය පහළ වෙන්න මුල් වෙන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඒ හය වෙනස් වෙනවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප වශයෙන් කියලා. ඒවා විඳින්න වේදනාචෛසිකය ඕන වෙනවා. රූපේ විඳින්න ඕන වෙනවා, ශබ්දේ විඳින්න ඕන වෙනවා, ගන්ධේ විඳින්න ඕන වෙනවා, සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. ඒකට වේදනාචෛසික නැත්නම් වේදනා ස්කන්ධ කියලා කියනවා. වේදනාව හඳුනන්න තවත් ස්කන්ධයක් පහළ වෙන්න වෙනවා. ඒකට කියනවා සංඥා කියලා. හඳුනයි නම් සංඥාව කියලා කියන්නේ. රූප සංඥා හඳුනන්න ඕන, ශබ්ද සංඥා හඳුනන්න ඕන. ඒ සංඥාව පුණ්‍ය සංඥාවක්ද අපුණ්‍ය සංඥාවක්ද කියලා හඳුනන්න ඕන. හඳුනයි නම් සංඥාව. රූප වේදනා සංඥාවන්ට අනුව එහි තියෙනා වූ වේදනාවේ තියෙන විවිධත්වයට අනුව වේදනාව සැප නම් ඇලෙන පැත්තක්. වේදනාව දුක නම් ගැටෙන පැත්තක්. ක්‍රෝධගරු එකේදී නම් ගැටෙන පැත්තක්. ලාභගරු එකේ නම් ඇලෙන පැත්තක්. බලපුවහම සංඛාර කියන්නේ මේකට තමයි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර හතර ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අවස්ථා 6කදී පහළ වෙන්නේ. ඒ සිදුවන සිද්ධිය හඳුනා ගැනීමට තමයි විඥාන චෛසිකේ පහළ වෙන්නේ. එතකොට දිවා රාත්‍රි දෙකේ පංචද්වාරෙන් හෝ මනෝද්වාරෙන් අපට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින්තරව ආගමික අන්‍යාගමික ජාතික ජාත්‍යන්තර ભેදයකින්තරව ඔවුන් පිළිගත්තේ නැති වුණාට මේ රූප වේදනා සංඥා සංකාර කියන පහ පහළ වෙනවා. ඒකට තමයි සක්කාය කියන්නේ. ඒක ඔක්කොම චෛතසික. ඒකට එන දේ අල්ලාගත්තාම මම හැදෙනවා කියලා බුදුහමේ විසාක සූත්‍රයේ ධම්මදින්නාව පැහැදිලි කරන්නේ සක්කාය සූත්‍රයේ. රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන්නේ මොනවද? එන දේ මමත්වෙන් ගත්තාම සසරට බැඳෙනවා, සක්කාය දිට්ඨිය වෙනවා, සංයෝජන වෙනවායි කියනවා. එහෙනම් ක්‍රෝධගරු වලදී සක්කාය වෙන්නේ ක්‍රෝධය. මක්ඛගරු වලදී සක්කාය වෙන්නේ මක්ඛය. ලාභගරු වලදී සක්කාය වෙන්නේ ලාභය. සක්කාරගරු වලදී සක්කාය වෙන්නේ සත්කාය. සත්කාර. ඒ මොහොතට බලන්න මමත්යන් කීයක් එනවද කියලා ඔබට. එතකොට ඇයි ඒකට සංයෝජනයක් කියලා කියන්නේ? මේ මමත්වෙන් ගැනීම අවසන් වෙන්නේ සසර ඇවිදින්න හේතුවක් ඉතුරු වෙලා. ඒකයි ඒකට සංයෝජන කියලා කියන්නේ. මොනයම් හෝ දෙයක් මමත්වෙන් ගත්තොත් ඒක අවසන් වෙන්නේ අනාගතයට
හේතුවක් ඉතුරු වීමෙන්. මේ අනාගතයට හේතුවක් ඉතුරු වීමට තමයි මේ සංයෝජන කියලා කියන්නේ. එහෙම නැත්නම් තවත් පැත්තක පෙන්නනවා ඔකට බද්දෝ මා රස්ස කියලා. මේ මමත්වෙන් ගැනීමට තව වචනයක් පාවිච්චි කරනවා ත්‍රිපිටකේ උපාදාන කියලා. උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ. මෙතෙක් කතා කළ පැත්ත තමයි මේ පෙන්නන්නේ. ඊතුරු පද දෙක තියෙන්නේ අනිත් පැත්තට. අනුපාදා විමුච්ඡන්ති ජාති මරණ සංඛය. සත්වයකට සංසාරයේ ජාති මරණ ගෙනත් දෙනවා නම් ඒ ගෙනත් දෙන්නේ උපාදානයෙන් නිසා බව උපාදානයේ බියක් වශයෙන් දකින්න. එහෙනම් උපාදානයේ වීම වරදක්. අනුපාදා විමුච්ඡන්ති කියන්නේ උපාදානයේ නොවෙන්න ක්‍රමයක් හොයාගන්න. අන්න සද්ධර්මයේ වැදගත් වෙන්නේ උපාදානයෙන් ගැලවීම සඳහා. නමුත් සද්ධර්මයේ නැත්නම් මේ උපාදානයෙන් එක සිද්ධ වෙනවා. උපාදානය කියන වචන ඉස්කෝලේ ඉගෙන ගත්තට වඩා එහාට යන්න. එතකොට ජීවිතේට එක වතාවක් නෙමෙයි උපාදානය වෙන්නේ. දැඩිව ගැනීම කියන වචනේ අර්ථයටත් එහා යන්න. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණක් පාසා මේ සසරට බැඳෙන එකටයි උපාදානය කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ මොහොතේ හඳුනා ගැනීමට දී තිබෙන්නා වූ මේ බන්ධන රහිත අවස්ථාව අපි බන්ධනයක් බවට පත් කරගෙන අවසන් කරනු ලබනවා මේ පෘථග්ජන භාවය තුළ. මේ සූත්‍රය නම් ඒක පෙන්වන්නේ ක්‍රෝධය ගුරු කොට ගන්නා, මක්ඛය ගුරු කොට ගන්නා, ලාභය ගුරු කොට ගන්නා, සත්කාරය ගුරු කොට ගන්නා සසරට අහු වෙනවා. බැලුවම අපිට සසරට අහු වෙන්න පාරක් කරුණාම මේ බුදු සසුනතට සසරට ගැලවෙන පාරක් සීවස් ගණනාවක් තිස්සේ දේශනා වෙලා නැහැ. අපි බලමු තවත් පැත්තකින් මේක. කෝද මක්ඛ ගරු බික්ඛු ලාභ සක්කාර ගාරවා. බික්ඛු කියලා තිබෙන පාණි එක භික්ෂුන් වහන්සේලා විතරක් සඳහායම ගන්න එපා. යම් පුද්ගලයෙක් ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් ක්‍රෝධය ගුරුකොට ගනීද? එහෙම නැත්නම් මක්ඛය ගුරුකොට ගනීද? ලාභය ගුරුකොට ගනීද? සත්කාරය ගුරුකොට. ඔහු සියලු දේවල් සංවිධානය කරන්නේ මේ අරමුණ ඉටු කරගන්න. ක්‍රෝධයෙන් නම් පලිගන්න. මක්ඛයෙන් නම් රිදවන්න. එතකොට මේ පැත්ත ආйти වෙන්නේ ද්වේෂ පැත්තට. ලාභ සත්කාර ආйти වෙන්නේ ලෝභ පැත්තට. ආපහු මේ ලෝභ දේශ චරිත දෙකක් මේ පෙන්වන්නේ. ඔය ලෝභයේදීත් අල්ලා ගැනීමට මම කියලා කියනවා. එහෙම නැත්නම් ද්වේෂයේ අල්ලා ගැනීමට මම කියනවා. එතකොට මෝහ. මේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ දෙපැත්තට ක්‍රියාත්මක වෙන ආකාරය මේ පෙන්වන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙක් මෙහෙම කරනවා නම් ඒ පුද්ගලයා ගාව පැහැදිලි කර වදාරනවා. නතේ ධම්මේ විරුහන්ති සම්මා සම්බුද්ධ දේශනා. සද්ධම්ම දේශනා. ඒ පුද්ගලයා තුළ සද්ධර්මයේ වැඩෙන්නේ නැහැ. මේ පෘථග්ජන භාවයේ ලක්ෂණයක් විස්තර කරලා තියෙන්නේ. එතකොට මම තවත් මෙතන වචනයක් ඔබට පැහැදිලි කරලා දාන්න කැමතියි. මේ උපාදානයේ තියෙන්නේ පවතුල විතරක් නෙවෙයි. උපාදානයේ කියන වරද්ද පෘථග්ජනයා තුළ පවතුල තියෙනවා, පින තුලක් තියෙනවා, ලෞකික ධානලාභය තුළ ධානය තුලක් තියෙනවා. ඒ නිසා තමයි පවෙන් පරලෝ යන්නේ පව උපාදාන නිසා හතර අපායේ පැත්තට. පිනෙන් පරලෝ යන්නේ පින උපාදාන වෙලා තියෙන නිසා. ජාති මරණ හම්බ වෙනවා කියලානේ පෙන්වන්නේ. අර ලෝකෝත්තර ධාන වලට එහා පැත්තේ ලෞකික ධාන උපදවා ගත්තා වූ ආලාර කාලම් වැනි අය පරලෝ ගියේ ධාන උපාදාන වීම නිසා. උපාදාන ජීවිතේට තියෙන එකක් නෙවෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් ගන්නා වූ අරමුණක් පාසා මේක අරමුණ විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. ඊට අසියුම්ම සිදු වෙන්නේ මේ ඒකට අදාළ රූප වේදනා සංඥා සංකාර පහට ගන්නවා. ඒක පංචස්කන්ධ ධර්මතාවය. ඒක මේ කෝධ මක්ඛ ලාභ කියන මේවෙන් ගන්න ගියොත් එහෙම සත්කාර වලින් එතකොට මමත්වෙන් ගන්න වෙනවා. එතකොට ඒ ස්කන්ධ පහ පංච උපාදානස්කන්ධ බවට පත් වෙනවා. එතකොට තමයි අර හේතු ඉතුරු වෙන්නේ.
එතකොට ඒ ඕන එකක් තුලින් සංයෝජන වීම සහ සතරට බැඳීම සිද්ධ වෙනවා. දැන් මම මෙතන කියන්න උත්සාහ කරන දෙයක් තියෙනවා. මේ චරිත ලක්ෂණ හතර ඔබ ළඟ තිබෙනවා නම් ඒ චරිත ලක්ෂණ ඔබ ප්‍රයෝජනට ගන්න තමයි සිහිය නැති කෙනෙක් වශයෙන් පුරුදු වුනේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නුගත් ධනවත් දුප්පත් කියලා ભેදයක් නැහැ. ඕනෑ පුද්ගලයෙක් අවිය කොට ගන්න මේක තමයි. එහෙනම් ඔවුන් ළඟ මේ මොහොතේ බුදුන් වහන්සේ වදාළ සද්ධම්ම ගරු කිරීම නැහැ. නමුත් තථාගතයන් වහන්සේ සද්ධම්ම ගරු පෙන්වලා තියෙන මේ අවස්ථා හතරදීමයි. ඔබට මේ අවස්ථා හතර එනවද? ඒ මොහොතේදී ඔබ සද්ධම්ම ගරු කරන්නේ කොහොමද කියන එක තමයි ඉගෙන ගන්න ඕන. තව අපි ඒක ඉගෙනුවේ නැහැ. තාමත් මේ පෙන්වන්නේ දුර්වලකමක්. එහෙනම් මේ ක්‍රෝධගරු, මක්ඛගරු, ලාභගරු, සක්කාරගරු කියන මේවෙන් පෙන්වන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන පදේ. ඒවා වුන් මමත්වෙන් ගන්නවා. එතකොට මේ බුදු සමයේ මම යනු මම කියන අකුරු දෙකක් නෙමෙයි, මම කියන ශරීරයක් නෙමෙයි. ඒ සම්මුතියට මම කියන ශරීරයක් භාවිතා කළාට කමක් නැහැ. වචන පාවිච්චි කළාට කමක් නැහැ. ඒ මොහොතට උපදින හැඟීම අල්ලා ගැනීමෙන් තමයි සක්කාය දිට්ඨි කියන්නේ මම තමයි. මම කියන්නේ. ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගත්තාම සක්කාය දිට්ඨි වෙනවා. සක්කාය දිට්ඨි සංයෝජනයක්. එහෙනම් ස්කන්ධ පංචකයේ පවටාම අල්ලා ගත්තාම පව සංයෝජනයක් වෙන්නේ නැද්ද? පංච උපාදානස්කන්ධයක් වෙනවා. ස්කන්ධ පංචකයේ පින අල්ලා ගත්තොත් පින පංච උපාදානස්කන්ධයක් වුණාම ඒක සක්කාය වෙන්නේ නැද්ද? සතරට බැඳෙන්නේ නැද්ද? ස්කන්ධ පංචකයේ ධානයක් වුණාම ධානය අල්ලා ගත්තාම මමත් වෙන්නේ. එතකොට සතරට බැඳෙන්නේ නැද්ද? සංයෝජනයක් වෙන්නේ නැද්ද? අපි මේ පැත්ත කතා නොකරෙමු. බුදුදහම දේශනා කළේ සත්‍යයට සංයෝජනයන්ගෙන් බැඳෙන්න නෙවෙයි, සංයෝජනයන්ගෙන් මිදෙන්න. අන්න සංයෝජනයන්ගෙන් මිදීම සද්ධර්මයේ ගුරුකට ගත්ත දෙයක්. සද්ධර්මයේ ගුරුකට ගත්තේ නැත්නම් අර ක්‍රෝධගරු, මක්ඛගරු, ලාභගරු, සක්කාරගරු වලදී සංයෝජනයක් වශයෙන් සතරට බැඳෙන්න තමයි අපි යොදාගන්නේ. මේ සමාජයට වෙලා තියෙන දේ. මේ සමාජයට වෙලා තියෙන දේ තමයි අපි පූර්වාදර්ශයෙන් ගත්තේ මව්පියන් ගෙහුම් ඉතිහා පැත්තෙන්. අපිත් ඒ පාරෙම යනවා. ඒකයි මම කිව්වේ අපට තමක් තේරුම් අරගෙන වෙනස් ආකාරයක හැසිරෙන ආකාරයකට ආදර්ශමත් වෙන්න වෙනවා දරුවන්ට මුණුබුරන්ට. එතකොට තමයි ඔවුන් ඊළඟ පරම්පරාවේදී පැත්තට හැරෙන පිරිසක් බවට පත් වෙන්නේ. දුවන්වන් වාලේ කෙටෙල දෙන දිව්වාසය කියලානේ කියන්නේ. මේ දුවන්නන් වාලේ දුවන සමාජයක් තියෙන්නේ. වසර 50කට පෙර. එතකොට 1970 විතර. නැත්තම් 50කට 60කට පෙර. ඔබ ජීවත් වුණ සමාජයේ අවමගුලක් සිද්ධ වුණාම කොහොමද කටයුතු කරුවේ? ඒ ගෙදර අපිරිසිදුයි උයන්නේ නැහැ. ඒගොල්ලෝ දුකින් ඉන්නේ නිසා උයන්න අමාරුයි. වටපිට ගෙවල් වල ආයේ ගෙවල් වලට එක්කලා ගිහින් කෑම දෙනවා බඩගින්න ඉන්න දෙන්නේ නැතුව. ඒක මේ මොහොතට කරන්න ඕන ආගන්තුක සත්කාරයක්. අවසානයේ දුක තුනී කර ගැනීම සඳහා ධර්ම දේශනාවක් කරපුවාම ඒක දාටත් ධර්ම දේශනාවට මුල් තැන ඒ නායට පොඩි සංග්‍රහයක් කරලා තමයි යවන්නේ. තේපැන් සංග්‍රහයක්. මේ 6 වෙනි දවසට කෑම සංග්‍රහයක් දානයක් යොදා ගන්න නැහැ. يعني ගිහි අයටවත්. නමුත් කවුරු හරි මේ වැඩේ වෙනස් කළා. කුඹුරේදී, මගුල් ගෙදරදී, තවත් උත්සවයකදී මේ හැම උත්සවයක්ම සංවිධානය වෙනකොට සංග්‍රහ තියෙනවා කෑම. මුල් තැන දෙනවා. ධර්මදේශනාවේදී මුල් තැන දෙන්න ඕන ධර්මයට. ධර්මදේශනාවක් කියලා කියන්නේ මිනිස්සුන්ට කරුණු පැහැදිලි කරන දෙයක්. ඒක උතුම් දාණය, ධර්ම දාණය. නමුත් මේ 50 වසර තුල ආපු ගමනේදී ධර්ම දානයේ පැත්තකට තල් වෙලා නැද්ද? අද ගෙවල් වල තියෙන්නේ ආයෙත් අර වෙනදට වඩා හොඳට උයලා කන්න දෙන කෑදරකමකට දාන කරගත්ත උත්සවයක් නෙවෙයිද? ඒකත් ආපහු ධර්මයේ පැත්තකට කරලා අර හැමදාමත් කන වැඩේ එදාටත් යොදාගත්තා ඉස්සර කරලා. දැන් අපි ධර්ම දේශනාවට යනකොට ඉන්නේ 30යි.
කාන්තාවෝ 20ක් විතර ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. පිරිමි 10ක් විතර ඉන්නවා හිටගෙන හරි එළියේ. ධර්ම දේශනාව ආරම්භ කරනකොට. 30 නම් මම ධර්ම දේශනාව ඉවර කරලා එළියට එනකොට 300ක් ඉන්නවා. 50 නම් ඇවිදින් හිටියේ ධර්ම දේශනාව ඉවර කරලා එනකොට 500ක් ඉන්නවා. බණ ඉවර වෙනකොට ගෙදරට එන පිරිසක් ඉන්නවා. අන්න අපේ රටේ බණ වලට තියෙන තැන. සමහර විට මේ 800 වසක් තුල ගැඹුරු බණක් නොකියුණා වෙන්න ඇති. ඒ නිසා අහන්න බණක් නැහැ කියලා ඉන්නේ නැති අය ඉන්නත් පුළුවන්. නමුත් ඒ පුරුද්ද අපටත් දැන් ක්‍රියාත්මක වෙනවා. ඒක බණ අහන තැනක් නෙමෙයි, ඒක කන තැනක් බවට පත් කරගෙන නැද්ද? අන්න ඒකයි අපට දීලා තියෙන පූර්වාදර්ශය වැරදි. ඒකත් අද බෞද්ධයොත් මරණයක් නිසාත් කෑදරකම සපුරා ගන්න තැනක් බවට පත් වෙලා ඇරුණාම අර දුක් උපනිස්සා එහෙම දුකක් උපනිස්සේ වුණාම පින්කම් උපදිනවා කියලා කතා කරන්නේ. ඒක දුක තුනී කරගන්න අවශ්‍ය ධර්ම අවබෝධ කරගන්න ධර්ම දේශනා කරන තැනක් බවට ආරම්භයේ තියෙන්නේ ඇති. නමුත් පසු කාලීනව මායාව විසින් ටිකින් ටික මේකේ සත්භාවය අයින් කරලා ඒක අද බනට තැනක් නැති තැනට ගෙනත්. මේ පෘථග්ජනයෝ කරගන්න වැඩ. මේවා මේ අර ගරු කියන හතර තුර සිද්ධ වෙන්නේ. මතක තියාගන්න. පෘථග්ජන මිනිස්සුන්ට ආවේශ වෙන්නේ මායя. මායя තමව හරි කියලා උගන්වන්නේ කරපන් කියලා. එනිත අපිට මේ සමාජයේ ගලව ගන්න එක දවසට බෑ. එක ධර්ම දේශනාවකට බෑ. මේ කරුණු නැවත නැවත කියලා තේරුම් කරලා දෙන්න වෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අවසානයේ මොකද කළේ? ගෙදරට වැඩම කරලා දන්වලඳ අවසානයේ මොකද කළේ කියලා හොයලා බලන්න. 90 වෙනි බණ වදාළේ දන්වලඳ අවසානයේ. පුණ්‍යානුමෝදනා කළේ දන්වලඳ අවසානයේ. පින් දුන්නේ. ධර්ම දේශනා කළේ කරුණු පැහැදිලි කරන්න. මේ දෙක වටහාගෙන නැහැනේ අපේ අය තාමත්. දෙකම එකට යොදා ගන්නවා. ඒ නිසා සදහම් නොවැටහෙන පුද්ගලයා බුදුදහම අරන් යනවා උණ්ඩ ඕන පැත්තට. එතකොට පරිහානිය සිද්ධ වෙන්නේ. සමාජයේ වර්තමානයේ පවතින මේක තමයි. මෙන්න මේ නිසා අපිට මේ කරුණ සමාජයට කියලා දෙන්න වෙනවා. මේ ධර්ම දේශනාවේදී මම සද්ධම්ම කියන පදේ පාවිච්චි කළේ නැහැ, මතක තියාගන්න. වචන විතරයි පාවිච්චි කළේ. මොකද්ද සද්ධර්මය කියන එක පාවිච්චි කළේ නැහැ. අපි කතා කළේම කෝදගරු, මක්කගරු, ලාභගරු, සත්කාරගරු කියන එක විතරයි. එහෙනම් ඒකට මම වචනයක් දැන් අවසන් වශයෙන් යොදනවා. කුමක්ද? ඒ මොහොතේ එන හැඟීම අපි පාවිච්චි කළේ ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා හේවත් මගේ මම මගේ ආත්ම සංකල්පයෙන්. එහෙමත් නැත්නම් සසරට බැඳෙන සංකල්පෙන් තමයි පාවිච්චි කළේ. නමුත් සද්ධර්මයේ කෙනෙක් පාවිච්චි කරන්න ඕන සසරට බැඳෙන්න නෙමෙයි, සසරෙන් ගැලවෙන්න. එහෙනම් මේ කියන අවස්ථා හතරෙදි සසරට බැඳෙන්න සිදුවෙන ප්‍රමාදය අතහැර දමමින් ඒ වෙනුවට එතනට සද්ධර්මයේ ගරු කරන ගන්න හැටිත් මේ සූත්‍රෙම තියෙනවා තවත් කොටසක. අන්න ඒක තමයි ඇත්ත බණ ටික වෙන්නේ. මේ වර්ධින හැටි. බණ නොතේරෙන සමාජයේ මේ අවස්ථා හතර තුල සසරට බැඳෙන හැටි, ඒ නිසා වුන් සදහමින් ඈත් වී දුකටපත් වෙන හැටි මේකේ පෙන්වන්නේ. එහෙනම් ආගමන් මග මේ පෙන්වන්නේ. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් නැතිව මම මගේ ආත්ම සංකල්පය භාවිතා කරමින් පවොස්සේ හෝ පිනොස්සේ ගිව හෝ පැවිදිව මේ ක්ලේශ සහගත ස්වභාවය ගරුකොට ගනිමින් කෙලෙස් රැස් වෙන, කෙලෙස් වැඩෙන, දුකටපත් වෙන ආකාරය තමයි මේකෙන් පෙන්වන්නේ. ඒක ධම්මස පාදා ගැනීමට පාදක වෙනව යරුනහම හේතු වෙන්නේ නැහැ. මොකද ධම්මස තාමත් මේකේ විග්‍රහ කරලා නැහැ. මේ අවස්ථා හතර ඔබට තිබෙනවා නම් දැන් නෙවෙයි ඒක තියෙන්නේ, ජීවිතයේ අවස්ථා හතරක දෙන්න පුළුවන්. ඒ මොහොතට භාවනාව යොදාගන්නේ කොහොමද? ඒ මොහොතට අක්කෝදේන ජිනේ කෝදං කියන පදේ පාවිච්චි කරන්නේ කොහොමද? ඔබ ඒ ගාථා පදේ අහලා ඇති. ඒ මොහොතට නහි වේරේන වේරානි, වෛරය කිරීමෙන් සංසිඳෙන්නේ නැහැ, නොකිරීමෙන් සංසිඳෙන්නේ කොහොමද? අන්න ඒක හොයාගන්න එක තමයි සද්ධර්මස්සවණය. ඒක තේරුම් අරන් අනුගමනය කරනකොට තමයි සද්ධම්ම ගරු වෙන්නේ.
එහෙනම් ඊළඟ ධර්ම දේශනාවේදී අපි ඔබට සද්ධම්ම ගරුකත්වය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙමින් මේ වත්මන් සමාජයේ මාර්යා විසින් අටවන ලද මේ උගුලට අසුවි බාහිර සමාජය තුළ නැත්නම් ආමිස පූජාවන් තුළ මේ ධර්මයේ වෙනුවට ලාභ සත්කාර ගරු කොටගෙන ගිහි පැවිදි කවුරුත් සසරටම අහු වෙලා මාර්යාගේ උගුලට යන හැටි තේරුම් ගන්න තරම් ඔබට මේ කරුණු ප්‍රමාණවත් වේවි කියලා ප්‍රාර්ථනා කරමින් ඒ අවබෝධය තුළ ඉදිරි පියවර තැබීමේ බලාපොරොත්තුවෙන් යුක්තව ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං මේ උතුම්